ඊටත් වඩා ඊටාම සුවිශේෂී විදිහට පර්යේෂණ කටයුතු සිදු කරමින් අද ජනගත වන මේ සුවිශේෂී ග්‍රන්ථය හරහා වස්කඩුව රාජගුරු ශ්‍රී සුබෝධි නාමය හිමිපාණන් වහන්සේගේ නාමය තව තවත් අපේ ලක්දෙව ලක්දෙරණේ බොහෝ පින්වතුන්ගේ පරිශීලනය උදෙසා ඒ අයගේ අතටපත් වේවි. ඒ වගේම තමයි වර්තමානයේදී ඇතැම් විට අපි දකිනවා විවිධ ස්ථානයන්හි සර්වඥ ධාතුන් වහන්සේලා පිළිබඳව විටින් විට උත්තම නිසක කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ පිළිබඳව අප මෙතනදී සාක්ෂි සහිතව ඔප්පු කරමින් තමයි මේ කෘතිය ජනගත කරන්නේ. මෙවන විට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සම්ප්‍රාප්තියයි මේ උතුම් කටයුත්තට සිදුවන්නේ. We are now witnessing the arrival of the President of Democratic Socialist Republic of Sri Lanka, His Excellency Gotabaya Rajapaksa. අපි පළමුවෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ඉතාම ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටිනවා වස්කඩුව රාජගුරු ශ්‍රී සුබෝධි මහානාහිමිපාණන් වහන්සේගේ ඡායාරූපයට පූජෝපහාර දැක්වීම සඳහා එවැගේම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේට පූජෝපහාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ වැඩ බලන උත්තරීතර මහානායක සාහිත්‍ය ශූරී අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී මහානාහිමිපාණන් වහන්සේට අභිවන්දනාත්මක නමස්කාරයෙන් ඇරයුම් කර සිටිනවා. කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුබෝධි මහානාහිමි කෘතිය ජනගත කිරීමේ මහෝත්සවයේ මේ ආගමික කටයුතු ආරම්භ කරමින් මේ උතුම් කටයුත්ත ආරම්භ කිරීම සඳහා අප හැමදෙනා පංචශීලයේ පිහිටවීම සඳහා ඊටාම ගෞරවපූර්වක නමස්කාරයෙන් යුතුව ඇරයුම් කර සිටිනවා ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ මහානායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය මකුලෑවේ විමල මහානාහිමිපාණන් වහන්සේට අවසරයි අපේ හාමුදුරුවනේ. පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියන්න. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං
සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං සම්බන්දේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සාදු සාදු අප හැමදෙනා පංචශීලයේ පිහිටවීම සම්බන්ධව ශ්‍රී ලංකා රාමාන්‍ය මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනාහිමිපාණන් වහන්සේට අභිවන්දනාත්මක නමස්කාරය. With that, we would now like to invite for the welcome address and to express the objective of the ceremony. I warmly welcome Chief Incumbent of Abhinava Ramaya Vaskaduwa and Deepaduttama Ramaya Thai Rajamahaviharaya Kotahena and the Mahanayaka of Sambuddha Sasanodaya Sangha Council of Amarapura Chapter, Most Venerable Vaskaduwe Mahinda Wansa Mahanayaka Thero. මේ උතුම් වූ පින්කමේ උතුම් වූ පුණ්‍ය කර්මයේ අරමුණ සහ පිළිගැනීම සිදු කිරීම සඳහා වස්කඩුව රාජගුරු ශ්‍රී සුබෝධි මහාවිහාරය කොටහේන දීපදුප්තාරාම තායි රජ මහාවිහාරය ඇතුළු විහාර ගණයන්හි අධිපති අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක අශෝක ස්වර්ණරාජ තායිලන්ත රජපෞලේ රාජකීය ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ අපේ අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්ද වංශනා හිමිපාණන් වහන්සේට අභිවන්දනාත්මක නමස්කාරයෙන් යුතුව ඇරයුම් කර සිටිනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. වැඩමකට වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ වැඩ බලන උත්තරීතර මහානායක සහ ශ්‍රී ලංකා අමරපුර චූලගන්ටි නිකාය පාර්ශවයේ මහානායක දුරන්දර සාහිත්‍ය සූරී අපේ ගන්තුනේ අස්සජී මහානායක මාහිම්පාන් වහන්සේ ඒ වගේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක දුරන්දර අග්ගමහා පණ්ඩිත මේ මකුලෑවේ විමල මහානායක මාහිම්පාන් වහන්සේ ඒ වගේම වැඩම කරන්ට යෙදුණු සෙසු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඒ වගේම කෝට්ටේ ශ්‍රී කල්යාණී ධර්ම මහා සංඝ සභාවේ මහා ලේකාධිකාරී හා අනුනායක දුරන්දර අගමහා පණ්ඩිත මහාචාර්ය කොටපිටියේ ශ්‍රී රාහුල නායක මාහිම්පාන් වහන්සේ ඒ වගේම වැඩම කොට වදාළ සෙසු අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ලේකාධිකාරී ස්වාමීන් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රීමත් ජනාධිපතිතුමනි මැති ඇමතිවරුනි ඉන්දියානු මියන්මාර් තානාපතිවරුනි හිටපු කතානායකතුමනි ඒ වගේම සෙසු රාජ්‍ය නිලධාරී මහත්මාවනි අපේ අමරපුර දායක සභාවේ සභාපතිතුමන් ඇතුළු ඒ සමාජිකා පින්වත්නි ඒ වගේම අපේ කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු ආරක්ෂක මණ්ඩලයේ මැති මහත්මාවනි දායක දායිකා හිතවතුනි අද දවස ඇත්ත වශයෙන්ම අපට වඩාත් සතුටුදායක දවසක්
එහෙම සතුටක් ඇති වෙන්නේ මේ කපිලවස්තු ධාතුන් වහන්සේලා පිළිබඳව තොරතුරු නිවැරදිව එකතු කරලා ජනගත කිරීමට ඉඩකඩ ලැබීම නිසා. වස්කඩේ ශ්‍රී සුභූති නායක හාමුදුරුවෝ කියලා කියන්නේ මේ රටේ පහළ වෙච්ච මහ උගතෙක්. උන්වහන්සේ 1835 ඉපදුනේ 1917 අපවත් වුණේ. උන්වහන්සේ අවුරුදු 28 වගේ වයසක් වෙනකොට ඒ කාලේ හැටියට ජාත්‍යන්තර පිළිගත් උගත් මහතෙර නමක් බවට පත්ව හිටියා. ඒකට හේතුව උන්වහන්සේගේ භාෂා ඥානය හා ත්‍රිපිටක ධර්මයේ පිළිබඳ තිබිච්ච ගැඹුරු නුවණ. ඒ අනුව උන්වහන්සේ සමග ලෝකයේ විවිධ රටවල විවිධ පුද්ගලයන් ඇසුරු කළා. ඒ ඇසුර තුලින් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණේ උන්වහන්සේගේ දැනුම ලබා ගැනීම. ඒ අනුව උන්වහන්සේට සම්බන්ධ වෙච්ච ලෝකයේ මහා වියත් සම්භාරයක් හිටියා. ඒ පිළිබඳව මා දිගින් දිගට මෙතන කතා කරන්නේ හේතුව තව ස්වල්ප වේලාවකින් උන්වහන්සේ පිළිබඳව මෙතනදී මේ අත්තන්ට කෙටි චිත්‍රපටයක් මාර්ගයෙන් බලා ගන්න පුළුවන්. අනෙක් කාරණේ අද පොතක් ජනගත කරනවා. පොතේ මේ තොරතුරු සියල්ලම තියෙන නිසා පොත කියවුවට පස්සේ නායක හාමුදුරුවෝ පිළිබඳව බොහෝ දේවල් හදාරන්නට පුළුවන්කම ලැබෙනවා. අපිට තියෙන ඉතාමත්ම සීමිත කාලයක්. පැයක් වගේ කාලයක්. මේ කටයුත්ත පැයකින් අවසන් කරන්නටත් ඕන. ජනාධිපතිතුමාගෙත් මැති ඇමතිවරුන්ගෙත් මහා සංඝරත්නෙත් හැමදෙනාගේම කාලය ඉතිරි කර දෙන්නට ඕන. ඒ නිසා ඉතාමත්ම කෙටියෙන් මා සඳහන් කරන කරුණු කීපයක් තිබෙනවා. මේ ඉතිහාසය කියන එක මම පොතේ සටහන් කරලා තිබෙනවා. යට කරන්න පුළුවන්, හංගන්න පුළුවන්. ඒත් ඉතිහාසය කියන දේ නැති කරන්න බෑ. ඉතිහාසය කවදෝ කොතනදෝ මතුවෙනවා. එදාට ඇත්ත අපට තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඉන්දියාවේ කැණීම් වලදී හම්බෙච්ච ධාතුන් වහන්සේලා සුභූති නායක හාමුදුරන් වහන්සේලා ලැබුණේ උන්වහන්සේ ඇත්තෙන්ම ආර්ථික ලාභයකින් තොරව ශාසනික කටයුතු කරපු නිසාම තමයි. උන්වහන්සේ මේ කැණීම් වලට උදව් කළා. සහයෝගය දුන්නා. කැණීම් කරන්න පටන් ගත් එංගලන්තේ මහත්තුරු ඇලෙක්සැන්ඩර් කනින්ගම් පෙප්පේ වැනි පුරාවිද්‍යා කණ්ඩායමක් ඔක්කොම සුද්ධෝ එංගලන්තයේ අය. එංගලන්ත ආණ්ඩුව තීන්දුවක් ගත්තා. නායක හාමුදුරන් ගෙවීමක් කරන්න ඕන කියලා. උපදේශක ගාස්තු. ඒ වෙලාවේදී නායක හාමුදුරක ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්න හේතුව උන්වහන්සේ සඳහන් කරලා තිබුණා මම කරන්නේ සාසනික සමාජික හා ආගමික සේවයක් කියලා. උන්වහන්සේ බොහොම අල්පේච්ඡ ජීවිතයක් ගත කරේ. ඒ නිසා උන්වහන්සේට ධාතුන් වහන්සේ ලබා ගැනීම පුළුවන්කම ලැබුණා. ඒ ශ්‍රද්ධාව නිසා, ඒ පරිත්‍යාගය නිසා, ආර්ථික ලාභ නොලබා සේවය කරපු නිසා. ඒ ධාතුන් වහන්සේලා අපේ විහාරස්ථානයේ වස්කඩේ විහාරස්ථානයේ බොහොම තැන්පත්ව තිබුණා. ගෞරවනීය අපේ මහානායක හාමුදුරන් වහන්සේ ජනාධිපතිතුමනි වස්කඩුව කියලා කියන්නේ බොහොම පුංචි ගමක්. පුංචි ගමක්. හැබැයි ගම පුංචි වුණාට කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්දදායක ප්‍රමාණයක් ඉන්න ගම්මානේ. කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්දදායක ඉන්න ගම්මාන තමයි වස්කඩුව කියලා කියන්නේ. කළුතරට മന്ത്രിවරු ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන් වස්කඩුවේ ගමේ මිනිස්සු ටික එක්ක වුණාම. හැබැයි මේ ගම ලෝකෙට අරන් ගියේ වස්කඩුවේ සුභූති හාමුදුරුවෝ. ලෝකෙට අරන් ගියේ වස්කඩුවේ සුභූති නායක හාමුදුරුවෝ. උන්වහන්සේ දැනුගත් ගමෙන්. ඒ පුංචි ගමට තමයි ඉන්දියාවේ වැඩ හිටපු, ඉන්දියාවේ පිරිනමන පාපු, ඉන්දියාවේ ආදාහනය කරපු බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා වැඩම කරන්ට යෙදුනේ. මේ රටේ පුංචි ගමකට. ඉතින් ඒ පිළිබඳව කියවිච්ච ඓතිහාසික ලේඛන තොරතුරු බොහොම මහන්සිලා තමයි හොයාගත්තේ. අපේ දරුවෙක් පානදුරිය මට බොහොම ආදරය කරන පද්මින් සමීර කුමාර පුත් පද්ම කුමාර පුතණුවන් මම බාර කළා ඒ පුතුණුවන්ට
ඔයා මේ පොත කරන්න ඕන අවශ්‍ය උපදෙස් දෙනවා කියලා. ඒ පුතණුවන් මේක වෙනුවෙන් දිවාරය මහන්සි වෙලා පොත සකස් කරා. පොත හුඟක්ම සාර්ථක කරගන්න පුළුවන්කම ලැබුණා. හොයාගන්න බැරි ලේඛන එංගලන්තෙන්, ඇමරිකාවෙන්, ඉන්දියාවෙන් විවිධ ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තු වලින් ගෙන්නගෙන තමයි පොත සකස් කරන්න තියදුනේ. එනිසා මම සතුටු වෙනවා මේ නොලිය වෙච්ච ඉතිහාසය අද පොතක් වශයෙන් සකස් කරලා ඒක රටට දෙන්න පුළුවන්කම ලැබිච්ච ගැන. අනිත් එක මේ ධාතු සමහරුන්ට නම් hina ජනාධිපතිතුමා කියනකොට මේ වචනයක් තියෙනවා. නිසක මම මේක කියන්න ඕන. මේක නිසක වෙන්නේ කොහොමද අනිත් ඒවා සැකද කියලා නැත්තොත් ඉන්නවා. නෑ මේක නිසකමම තමයි. නිසක නම් නිසකම තමයි. ඒක ඔප්පු කරන්න ඕන. සාධක තියෙනවා. ඒ සියලුම සාධක මේ පොතට අපි ඇතුළත් කරලා තිබෙනවා. ඉතින් මේ විදිහට මේ පොත සකස් කළා. ඊළඟට අපේ නායක හාමුදුරුවෝ පින්වන්තයි. තායිලන්තේ ඔටුන්නේම කුමාරයෙක් කියලා මහණුනියව වස්කවුඩේ කියන පුංචි ගමේ අදත් තායිලන්ත රජපෞල අපිට සලකනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන පහුගිය කාලෙදී ගිය අවුරුද්දේ බුද්ධ පූර්ණිමා උත්සවය අපේ හාමුදුරුවෝ දන්නවා. ඉන්දියාවේ පැවැත්වෙන වාර්ෂික මහා උත්සවයක්. ඒ වෙලාවේදී ඉන්දියානු අගමැතිතුමා නරේන්ද්‍ර මෝදි මහත්මයා එතුමාගේ බුද්ධ පූර්ණිමා කතාවේදී අවුරුද්දට එකයි ඒ විදිහට කතා කරන්නේ. කතාවේදී විශේෂයෙන් මතක් කළේ අර පුංචි ගම ගැන. මේ ධාතුන් වහන්සේලා පිළිබඳව. ඒ නායක හාමුදුරුවෝ පිළිබඳව. එයා සඳහන් කරන්නේ එතුමා සඳහන් කරන්නේ බුදුහාමුදුරුවෝ අපේ රටේ උපන්නේ ඉන්දියාවේ. වැඩ හිටියේ අපේ රටේ. පිරිනවම් පෑ අපේ රටේ. උන්වහන්සේගේ නෑයින්ට දීපු ධාතුන් වහන්සේලා කොටස ඒ වුණාට අද තියෙන ලංකාවේ අහවල් විහාරස්ථානයේ මේ මෝදි අගමැතිතුමාගේ කතාව බලන්න පුළුවන් YouTube එකෙන් අද. එතුමා මොනතරම් ගෞරවයෙන් වස්කඩුව මන්දිර වස්කඩුව පන්සල පිළිබඳව කතා කරාද කියලා. ඒ අනුව අපේ ලංකාවේ ඉන්න ඉන්දියානු මහා කොමසාරිස්තුමාට මතක් කරා. එතුමා කීපවතා මේ ආවා. නියෝජිත මහත්තුරු ආවා. හෙව්වා බැලුවා. ඒ අතරතුරදී ලොකු සම්බන්ධතාවයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්කම ලැබුණා. වර්තමාන මේ අපේ ගෝපාල් කොමසාරිස් ඉන්දියානු මහා කොමසාරිස්තුමා සමග එතුමා තමයි අද මේ උත්සවය මේ මට්ටමින් කරගන්නට ඕන කියන අදහස කිව්වේ. මේ මට්ටමින් මේ උත්සවය කරලා මේ රටේ රාජ්‍ය නායකත් සමග සම්බන්ධ වෙලා මේක අපි පෙන්වන්න ඕන කිව්වා ඉන්දියාවේ අගමැතිතුමාට. ඒක එතුමා ඒ කාර්යය කරාවි. ඉතින් ඒ නිසා අද අපි හුඟක් සතුටු වෙනවා මේ සැඟවුණු විසිරුණු ඉතිහාසය එකට එකතු කරලා පොතක් වශයෙන් නිර්මාණය කරලා අපේ රටේ ජනාධිපතිතුමා සමග එකට එකතු වෙලා ජනගත කරන්න ලැබීම. මේ ධාතුන් වහන්සේලා වසර 100 ගාණක් කරඬුවක දාලා වහලා තිබුණේ. අපේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහ තවත් විශාල පිරිසක් ඉල්ලා හිටියේ ඒ කාලේ මේ කරඬුව අරින්න ඕන කියලා. ධාතුන් වහන්සේලා බලන්න ආශිර්වාද ලබා දෙන්න ඕන කියලා. ඒ අනුව එතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ධාතු කරඬුව මුලින්ම විවෘත කළා. ලක්ෂ 25කට වැඩිය ධාතුන් වහන්සේලා වන්දනා කළා. ඊළඟට ඔබතුමන් ආරක්ෂක ලේකම්වරයා වෙලා ඉන්නකොට පටන් ගත්ත ලොකු චෛත්‍යයක් හදන්න අනුරාධපුරේ සඳහිරු සෑය. ඒ වෙලාවේදී ඔබතුමා ඉල්ලීමක් කළා අපෙන් ආරක්ෂක ලේකම්වරයා කාලෙදී. ධාතුන් වහන්සේ නමක් ඒ ස්ථානෙ තැන්පත් කරන්න ඕන කියලා. ඒ වෙලාවේදී මම ටිකක් පසුබැස්සා. ඒත් අදහස ආවේ මේක මේ රටේ රණ විරුවන් අනුස්මරණය කරන්නයි මේක කරන්න කියලා මම කැමති වුණා. එදා ඒ වෙලාවේදී ධාතුන් වහන්සේලා ගොඩාක් ලැබිලා තිබුණා. අද වගේ මට මතකයි අපේ ජනාධිපතිතුමා කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වා මේ ධාතුන් වහන්සේ සමග වෙන කිසිම ධාතුන් වහන්සේ නමක් එකතු කරන්න එපා මේක වෙනම තැන්පත් කරන්න කියලා. එතුමා ඒ ඉතිහාසය ගැන අධ්‍යයනයක් කරලා තිබෙන නිසා ඒ වෙනකොට. ඒ නිසා ඉදී වටිනා ධාතුන් වහන්සේ නමගේ ඉතිහාසය තමයි ඔබ හැමදෙනා එකට එකතු කරගෙන සිද්ධ කරන්නේ.
ඊළඟට අපේ මහානායක මාහිමිපාණන් වහන්සේලාට සමහරවිට අපිට බොහොම ආදරෙන් හිතවත්කමින් උන්වහන්සේලා මේ කටයුතු කරන්නේ. අපේ උත්තරීතර වැඩවල උත්තරීතර මහානායක හාමුදුරුවෝ, අපේ මකුලෑවේ මහානායක හාමුදුරුවෝ, ඒ වගේම අපේ අනුනායක හාමුදුරුවෝ, කොටපිටිය අනුනායක හාමුදුරුවෝ ඇත්තෙන්ම මම දුරකථනයෙන් කතා කරේ. මට කිව්වෙන්න එපා. අවශ්‍ය නැහැ. අපි මේ කටයුත්තට එකතු වෙමු කියලා. මේ වැඩි ඉන්න අපේ සිළුම් මහානායක හාමුදුරුවෝ එහෙමයි. දුරකථනයෙන් සම්බන්ධ වෙලා තමයි මේ කටයුතු සම්බන්ධ වැඩම කරන්න යෙදුනේ. හේතුව උන්වහන්සේලාට තියෙන ශ්‍රද්ධාව. උන්වහන්සේලාට තියෙන බුදුහාමුදුරුවෝ පිළිබඳ ගෞරවය. ඒ නිසා උන්වහන්සේලා දන්නෝ මේ විදිහේ කටයුත්තක තියෙන වටිනකම. ඒ අනුව උන්වහන්සේලා වැඩම කරන්න යෙදුණා. මම ඔබ වහන්සේලාගේ නම් ගම් වශයෙන් කියන්න අවශ්‍ය කරන්නේ නැහැ මේ වෙලාවේදී. ඔබ වහන්සේලා අපට ආදරේ, ශාසනයට ආදරේ, බුදුහාමුදුරන්ට ආදරේ නිසා මෙතෙන්ට වැඩම කළා. අපේ සියලු මහානායක මාහිමිපාණන් වහන්සේලා, ඒ වගේම අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා, ලේකාධිකාරී ස්වාමීන් වහන්සේලා උගාක් අපිට සීමා කරගන්න සිද්ධ වුණා. ජනාධිපතිතුමා මේ කාලය වකවානුව අනුව ඒ වැඩම කරන්නට දුන් උන්වහන්සේලා ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් යුක්තව මම මේ වෙලාවේදී පිළිගන්නවා. ඒ වගේම ඔබතුමන් අප සමග එක්වීම අපට මහා සතුටක්. රටක් හදන්න, රටක් බේරගන්න, රටක් සමග ඉදිරියට යන්න, රටක් සංවර්ධනය කරන්න සාහිත්‍ය ඔබතුමා බය නැතුව මම බෞද්ධයෙක් කියලා. මම බෞද්ධයෙක් කිව්වා. ඔහොම කියන්නේ සමහරු. ඒ නිසා ඔබතුමා අපේ මේ පින්කමට උත්සවයට වැඩම කරවීම අපට සතුටක්. අපි ඔබතුමාවත් තාමත් ආදරෙන් පිළිගන්නවා. අපේ තානාපතිවරුන් දෙපළ, ඉන්දියානු මහ කොමසාරිස්තුමා, ඒ වගේම මියන්මාර් තානාපතිතුමන් අපි ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම මේ දිනේෂ් ගුණවර්ධන ගරු ඇමතුමා, විදේශ ඇමතුමා, එතුමා ඉන්න ඕන මෙතන. මොකද අපේ සුබෝධි නායකරෝ ජාත්‍යන්තර වශයෙන් විශාල වැඩ කොටසක් කරපු හාමුදුරු නමක්. මම හිතන්නේ දැනටමත් ඉන්දියානු අගමැතිතුමා වෙන ක්‍රමයකින් අපිත් එක්ක සම්බන්ධලා සාකච්ඡාවක් කරගෙන යනවා ඉදිරි වැඩපිළිවෙලක් ගැන. මේ රටේ බුද්ධ ධර්ම වෙනුවෙන් කරන ඉදිරි වැඩපිළිවෙලක් ගැන දැනට යෝජනා කීපයක් අපටත් කියලා තියෙනවා. ඒකට විදේශ ඇමතුමත් උඩ සම්බන්ධ වෙන්න වෙනවා. එතුමා අපිට එදත් සම්බන්ධව හිටියා. කොටහෙනේ පන්සල ගොඩනැගීමේදී එතුමා අපිට උදව් කළා. ජනාධිපතිතුමන්ට මතක් කරන පළමු වරට මේ රටේ මා දන්නා තරමින් අමාත්‍යංශයෙන් කටින පූජාවක් කරා නම් ඒ කරේ මෙන්න මෙතුමා තමයි. දැන් අවුරුදු 12-15ක් විතර වුණා. මම කොහොම මෙහෙම එකක් කරන්න මේ දේවල් තායිලන්තේ එහෙම කරන කියලා අමාත්‍යංශ. මේ රටේ අමාත්‍යංශ ඕව කරන්නේ නැහැ. ඕව කරන්නේ නැහැ. දෙපාර්තමේන්තුව ඕව කරන්නේ කටින කරන්නේ නැහැ. වෙන දේවල් නේ කරන්නේ ජනාධිපතිතුමා. ඔබතුමාට මොහොම අමාරුවෙන් මේක අරගෙන යන්න වෙනවා. ඉතින් මම මෙතුමාට කඩිනයක් කරන්න. එතුමා කරා. එතකොට අපේ කරු ජයශ්‍රී ඇමතුමා මට කොළඹ නගරාධිපති ඒ කාලේ ඊට වැඩිය හයිය තිබුණා. නගරාධිපතිට කාලේ කොටේනේ පන්සල මගේ පන්සල විනාශ වෙද්දී එතුමා මුල් වෙලා එතුමා ඇවිල්ලා කඳුළු වැටුණා. බල්ලා හරියට උදව් කළා. එතුමාත් මෙතෙන්ට ආවා. අජිත්සාසෝසා වැත්තුමන් හැමදාම අපිත් එක්ක එනවා. අපේ ඉන්නවා. ඇමතිවරු ඉන්නවා අපේ කළුතර දිස්ත්‍රික්කේ. පුරාවිද්‍යා ඔන්න මේ මෙතුමාට භාරව ඉන්නවා අපේ නේද? කවුද? අපේ හිටපු අගමැතිතුමාගේ පුතණුවන් විදුර වික්‍රමනායක මැතිතුමන්. ඒ වගේම අපේ ඉන්න තා පිටිපස්සෙන් ඉන්නවා පියල් නිශාන්ත ඇමතිතුමා. ඒ වගේම ජයන්ත සමරේව ඇමතිතුමා. මේ ඇමතිවරු බොහොම හොඳ අය. මිනිසුන්ට වැඩ කරන්න උදව් කරන මහන්සි නෑ මොකක් කලුතර ඉන්න නිසා අපි දන්නේ. ඉතින් එහෙම නැත්තම් අපි එතුමාලට පොඩ්ඩක් ඉට්ටු වෙන්න දෙන්නේ නෑ වැඩ කරන්න නැත්තම්. ඔබතුමා රැකෙන්න ඕන, රට රැකෙන්න ඕන. එතුමාලත් මේ ගමන යන්නට ඕන. ඉදිරියක් බලන්නට නැති. එතුමාලා හැම කෙනෙක්ම මේ ස්ථානට ආවා. අපේ රෝහිත අපේ ගුණවර්ධන ඇමතුමා ඉන්නේ හිටිය. එතුමා අසනීප තත්ත්වකින් නැත්තම් මෙතන මග අරින්නේ නැහැ. ඒ හැමදෙනාමත් අපේ රාජ්‍ය නිලධාරී මහතුරු ඉන්නවා. ඒ හැමදෙනාමත් ඒ වගේම අපේ කොටහෙන පන්සලේ පිරිසවත් අපේ අමරපුර දායක සභාවේ අපේ සිරිසේන මහත්මයා ලේකම්තුමා එතුමාත් මේ වෙනුවෙන් පොඩි මහන්සි වුණා. ඔබතුමා ගෙන්වා ගැනීම පිළිබඳව. එතකොට අපේ ධාතු ආරක්ෂක සභාවේ ඒ හැමදෙනාම මා කීනකී හැමදෙනා ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් පිළි අර ගනිමින් මේ කාලය බොහොම වටින නිසා ඔබතුමාට යන්නත් තියෙන නිසා කාලය ඉතුරු කර ගනිමින් මම හැමදෙනාම තුන්වන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඉතිහාසය සහ දැනගන්න අපේ මහා සංඝරත්න පොත ලැබෙනවා. අනිත් යාටත් පොතක් අරගෙන ඉතිහාසය කියව ගන්න පුළුවන්. හැමතෙම පිං.
Thank you, Most Venerable Waskaduwe Mahinda Wangsh Mahanayaka Thero, for that thought-provoking address. සංගවුණු විසිරුණු තොරතුරු අද ජනගත කරන මොහොතක් මෙහි අරමුණ සහ පිළිගැනීම සිදු කළ අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ නාහිමිපාණන් වහන්සේට අභිවන්දනාත්මක නමස්කාරය. මිළඟට සූදානම් වෙනවා ධාතුන් වහන්සේ පිළිබඳ සැකසුණු වීඩියෝ දර්ශන පෙළට අවධානය යොමු කරන්න. We would now like to drive your attention to a short documentary film on the sacred relics of Kapilavastu. පන්සාලිස් වසක් මුළුල්ලේ ලොවට දම් දෙසූ අප මහා බුදුරජාණන් වහන්සේ 80 වියතිව කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේදී පරිනිර්වාණයට පත් වූ සේක. ආදාහනෝත්සවයෙන් පසු සද්දිනක ඇවෑමෙන් සම්බුදු සිරුරේ ධාතුන් වහන්සේලා දීප්තිමත් මුතු රැසක් මෙන් රැස් වී දිලෙන්නට වූහ. ඉනික්බිති එතනට රැස් වූ රජදරුවෝ ශ්‍රී සර්වඥ ධාතුන් බෙදා වෙන් කර ගැනීමට වෙරදැරූහ. මෙය කෙතරම් උණුසුම් වූයේදයත් අජාසත් රජු යුද වැදීමට පවා සූදානම් වූයේය. මෙකී උද්වේගකර තත්වය සමතයකට පත් කිරීමට එතනට සපමිනි ද්‍රෝණ බමුණු තෙමේ ධාතුන් වහන්සේ 8 කොටසක් කොට බෙදා දීමට ක්‍රියා කළේය. ශ්‍රී සම්බුදුරජාණන්ගේ කපිලවස්තුපුර ඥාතීහුද ඒ වාසනාවත් පිරිස අතර වූහ. මෙම නටබුන් ලෙස යටපත් වුණු අතීත බෞද්ධ උරුමයන් සෙවීමට පුරා විද්‍යාඥයන් වෙහෙසුණා. ඒ වගේම භික්ෂූන් වහන්සේලාත් වෙහෙසුණා. මේ අතර වස්කඩුව රාජගුරු ශ්‍රී සුබෝධි මහානායක ස්වාමීන් වහන්සේ විශේෂ ස්ථානයක් ගන්නවා. වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුබෝධි මහානායක මාහිම්පාණන් වහන්සේ මේ රටේ වැඩ හිටපු අති සම්භාවනීය උගත්කමින් පරිපූර්ණ වෙච්ච මහා පින්වන්ත තෙරණමක් විදිහට තමයි අපට මතක් කරන්න ඕනේ. විශේෂයෙන් උන්වහන්සේ ඒ යුගය තුලදී මේ රට විතරක් නෙවෙයි විදේශ රටවල් ගණනාවකම කල්පනා කළොත් ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, රුසියාව මේ වගේ මහා උගත්තු සමග විශාල සම්බන්ධතාවයක් ගොඩනගාගෙන වැඩ හිටපු නායක ස්වාමීන් වහන්සේ නම. අප මහා බුදුරදුන්ගේ සර්වඥ ධාතුන් ඇතුළු පුරා වස්තු සොයා එකල ඉන්දියාවේ පර්යේෂණ සිදු විය. එහි පුරාවිද්‍යා අධිකාරී වූ ඇලෙක්සැන්ඩර් කනින්ග්හැම්, වින්සන්ට් ස්මිත් වැනි පුරාවිද්‍යාඥයන්ද කපිලවස්තුපුර නෑ පිරිස විසින් සර්වඥ ධාතුන් තැන්පත් කළා වූ සෑය පිහිටි බිම් කොටස අයිති වූ එන්.වී. පෙප්පේ මහතාද අපනා හිමියන්ගේ ඉතා කුළු පග මිතුරන් වූහ. ඒ කැණීම් වලට සුබෝධි නායක හාමුදුරන්ගේ සහයෝගය උගාක් ඈත බලාපොරොත්තු වුණා. ඊට අනුව මේ සහයෝගය දෙන නිසා උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරන නිසා එංගලන්ත ආණ්ඩුව තීන්දුවක් ගත්තා මේ වස්කඩුවේ නායක හාමුදුරන්ට යම්කිසි ගෙවීමක් කරන්නට. මුදල් ගෙවීමක්. නායක හාමුදුරුවෝ කයිලා මේක ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා උන්වහන්සේ ඉල්ලීමක් කළා. මේ කැණීම් වලදී නිසක ධාතුන් වහන්සේලා 100% හඳුනා ගැනීමට පුළුවන් නිවැරදි කියන ධාතුන් වහන්සේලා කීප නමක් උන්වහන්සේ ලබා ගැනීම. දෙක තමයි ඉන්දිය ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක්. පැලයක් නෙමෙයි අංකුරයක් නෙමෙයි ශාඛාවක්. මුල්ලද්දවල ලංකාවට ලබා ගැනීම. උන්වහන්සේ ශ්‍රද්ධාව ඒකෙම පරිපූර්ණව පේනවා. උන්වහන්සේ මේ කටයුත්ත ඉෂ්ට කරගත්තා.
කපිලවස්තු පිප්‍රාව කැණීම් වලදී හම්බුණා විශාල ගල් පෙට්ටියක්. මේ ගල් පෙට්ටිය ඇතුලේ රන් රිදී මුතුමැණික් අතර තිබුණා කරඬු කිහිපයක්. මේ එක කරඬුවක බ්‍රාහ්මීය අක්ෂර වලින් සටහන් වෙලා තිබුණා. මේ කරඬුවේ ඇති සර්වඥ ධාතුන් වහන්සේලා බුදුන් වහන්සේගේ පවුලේ අය වෙනුවෙන් එනම් ශාක්‍ය රජදරුවන් වෙනුවෙන් වෙන් කරපු කොටස කියලා. මෙම් බ්‍රාහ්මීය අක්ෂර පරිවර්තනය කළේ රාජගුරු ශ්‍රී සුබූති මහානායක ස්වාමීන් වහන්සේ. අනෙක් පැත්තේ ඒ කාලේ හිටිය වින්සන්ට් ස්මිත් කියන මහා ඉතිහාසඥ ලෝකෙ පිළිගත්තු. එයා පළාතේ ආණ්ඩුකාරවරයාට ලියන ලිපියක් මේ සොයාගත්තු දේ පිළිබඳව. ඒකේ සඳහන් කරලා තියෙනවා වචන දෙකක්. මේ ධාතුන් වහන්සේලා genuine and authentic. මේවා වටිනාම හොඳම නිවැරදිම සහ නිසක අව්‍යාජ ධාතුන් වහන්සේලාගේ. ඒකෙන් මේ ධාතුන් වහන්සේගේ වටිනාකම පැහැදිලිවම ඔප්පු වෙනවා. සාධක සහිතයි. අපනා හිමියන්ට උපහාරයක් ලෙස අද එය හැඳින්වෙන්නේ රාජගුරු ශ්‍රී සුබූති මහා විහාරය යනුවෙනි. මෙම ධාතුන් වහන්සේලාගෙන් කිහිප නමක් සිතුල්පව්ව නවසෑය, කළුතර බෝධීන් වහන්සේ අභියස පිහිටි වටදාසෑය ආදී ස්ථානවල වඩා හිඳුවා සිටිති. බුදුරජාණන් වහන්සේ වැළඳු පාත්‍රයේ කොටසක් අර පුරාවිද්‍යා කැණීමවලදී ලැබුණා. ඒ පාත්‍රා ධාතුන් වහන්සේ නමකුත් පාරිභෝග වස්තුවක් විදියට දැනටත් මේ විහාරස්ථානයේ දැක බලා ගන්න පුළුවන්. බොහොම ආරක්ෂා කරලා අපි මේ වඩා හිඳුවල තිබෙනවා මේ ධාතු මන්දිරය තුල. වස්කඩුවේ ශ්‍රී රාජගුරු සුබූති මහා විහාරයේ විහාරාධිපතිත්වය දරන්නේ අමරපුර නිකායේ ශ්‍රී සම්බුද්ධ ශාසන මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ශාස්ත්‍රපති වස්කඩුවේ මහින්ද වංශ මහානායක ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මෙම කපිලවස්තු ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකා වාසීන්ට පමණක් නොව මුළු මහත් ලෝක වාසීන්ටම වැඳ පුදා ගැනීමට අවස්ථාව උදා කර දීලා තියෙනවා. ඒ උන්වහන්සේගේ ජීවිත කාලය තුල කරගත් මහා පුණ්‍ය කර්මයක්. එමෙන්ම බුදුන් වහන්සේ උපන් ඉන්දියාවේ වත්මන් අගමැතිතුමන් වන ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුන් මෙවර IBC අන්තර්ජාතික සංවිධානය මගින් පවත්වන ලද ජාත්‍යන්තර වෙසක් උත්සවයේදී වස්කඩුව විහාරස්ථානය සම්බන්ධයෙන් प्रशंसनीय लेस अदहस दक्वा ऐत वासुदेवा मंदिर में हो रहे समारोहों का इस तरह एकीकरण कितनी अद्भुत कल्पना है, कितना सुंदर दृश्य है। ලංකාවේ කපිල වස්තු ධාතුන් වහන්සේලා සියසින් දැක ගන්නට නම් වැඩ ඉන්නේ මෙම විහාරස්ථානයේ විතරයි. වෙන කිසි තැනක කපිල වස්තු ධාතුන් වහන්සේලා නැහැ. ඒ නිසා මගේ වගකීම මේ ධාතුන් වහන්සේලා ඉතාමත්ම හොඳින් රැක බලාගෙන ආරක්ෂා කරගෙන අනාගත පරපුරට දායාද කරලා දෙන්න ආරක්ෂිත වටිනාකම් පරිපූර්ණ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා නිසක ධාතුන් වහන්සේලා විදියට බුද්ධ පරිනිර්වාණයෙන් 2563 වසරක් ඉක්ුත් වන්නා වූ මේ වසරේදී මෙම ධාතුන් වහන්සේ ඉන්දියාවට වැඩමවා එහි බැතිමතුන්ට වන්දනාමාන කිරීමට සැලැස්වීම ජීවමාන බුදුන් දුටුවාර්ත් වැනි මහා ඵල මහා නිසංස ලබා දෙන පුණ්‍ය කර්මයකි. අද දවසේදී වස්කඩුව රාජගුරු ශ්‍රී සුබෝධි විහාරස්ථානයේ වැඩ සිටින ධාතුන් වහන්සේලා උත්තම නිසක කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ විදිහට හඳුන්වන්නේ.
කෙටි අනුශාසනාව සඳහා අභිවන්දනාත්මක නමස්කාරයෙන් යුතුව ඇරයුම් කර සිටිනවා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ වැඩ බලන උත්තරීතර මහානායක සාහිත්‍ය ශූරී අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී මහානාහිමිපාණන් වහන්සේට අවසරයි අපේ හමුදුරුවෝ. We would now like to receive Anushasana by Provincial Supreme Patriarch of Sri Amarapura Mahanikaya of Sri Lanka, Satya Shuri, Most Venerable Gantune Assaji Mahanayaka Thero. අවසරයි ස්වාමීන් වහන්සේ. අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රීමත් ජනාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත සියලුම ප්‍රභූ පින්වත්නි පින්වදීනි මේ මැදින් මාසේ අපේ බුදුරජාණන් වහන්සේ කපිලවස්තු පුරයට වැඩමවීම සඳහා කාළුදායි මහරහතන් වහන්සේගේ ආරාධනාව අනුව පිටත් වුණේ මැදින් පුර 15ක් පොහෝ දවසේ. වෙසක් පුර 15ක් පොහෝ දවසේ තමයි කපිලවස්තු පුරයට ළඟා වුණේ. ඒ නිසා අද මේ පැවැත්වෙන ධාතු පූජෝත්සවය අතිශයින්ම වැදගත් වෙනවා මැදින් මාසේ දිනක පැවැත්වීම. ඒ වගේම මේ වෙලාවේ ධාතුන් වහන්සේලා පිළිබඳව අවධානය රජයේ සහ ජනතාවගේ යොමු කිරීමත් වටිනවා. තේරවාදී සම්ප්‍රදාය අනුගමනය කරන පිරිස හැටියට අපේ පිළිගැනීම ධාතුසු ඨිතාසු සම්බුද්ධානාම ඨිතා හොಂತಿ. ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තාක්කල් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලයි අපේ පිළිගැනීම. ඒ ධාතුන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බවට සැකක් නැතුව පිළිගැනීමක් තිබුණොත් වඩාත් වැදගත් වෙනවා. වැලිකඩයක් වුණත් බුදුරජාණන් වහන්සේගේ නමට තැන්පත් කරලා වඳිනවා නම් කිසි වරදක් නැහැ. සියලුම ධාතුන් වහන්සේලා අරගෙන මේ ධාතුන් වහන්සේ සැකයි මේ ධාතුන් වහන්සේ නිසකයි කියලා වර්ග කරන්නට අපට පුළුවන් කමක් නැහැ. නමුත් කපිලවස්තුපුර ධාතුන් වහන්සේ ලබාගෙන තිබෙන්නේ කපිල වස්තුවේම තැන්පත් කරපු චෛත්‍යයකින්. ඒ නිසයි නිසකයි කියන වචනේ මේ පාවිච්චි කරන්නේ. අනිත් කාරණය වර්තමාන ලංකාවේ මහා ප්‍රචාරයක් සංවිධානාත්මකව යනවා ලංකාව විතරක් නෙවෙයි ලෝකේම බුදුරජාණන් වහන්සේගේ උපත ප්‍රථම ධර්ම දේශනාව පරිනිර්වාණය ආදී වැදගත් සිද්ධි සියල්ලම සිද්ධ වුණේ ලංකාවේ කියලා. ඒ අය කියන එක කතාවක් තමයි සිද්ධාර්ථ කුමාරයා උපන්නට පස්සේ මහා මායා දේවින් වහන්සේ ලිංග පරිවර්තනයකට පත් වුණාලු. ඒ නිසා ගිහිල්ලා හැංගුවා අද සංඝපාල විහාරයේ කියන ප්‍රදේශේ සංකස්ස නුවර කියන්නේ එතෙන්ටලු. සංකස්ස පුරයට බුදුරජාණන් වහන්සේ වැඩියා කියන්නේ ඉනිමගක් තියලා ඒ ගුහාව ඇතුළට වැඩියලු. මේවා ඒ අය ලියාපු පොත්වල තියෙන දේවල්. ඒ වගේම මේ මෑතක අපේ විදුර වික්‍රමනායක ඇමතිතුමත් එතෙන්ට ගියා අපි දැක්කා හිරිවඩුන්න. හිරිවඩුන්න කියන්නේ සිරි වැඩවුන් තැනලු. සිරි කියන්නේ බුදුහාමුදුරු උන්වහන්සේ බුදු වෙච්ච තැන තමයි මේ හිරිවඩුන්න කියලා කියන්නේ. ඒක දැන් කැණීම් කටයුතු කරලා එහෙම නොවේයි කියලා තහවුරු කරලා තියෙනවා. මේ වගේ බුද්ධ චරිතය හා සම්බන්ධ මිත්‍යා ප්‍රබන්ධ කෙරෙමින් තියෙනවා කෙරිලා තියෙනවා ප්‍රචාරය වෙනවා. ඒ බඳු කාලයක බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කළ කපිලවස්තුවෙන්ම ලංකාවට සියවසකට එහාදී වැඩම ආපු සර්වඥ ධාතුන් වහන්සේලා පිළිබඳව
දැනුවත් කිරීම ඒ පිළිබඳ පොතක් ලිවීම අතිශයින්ම වටිනවා. මම සතුටු වෙනවා හැමදාම දහම් පාසල් පොත්වල සාම්ප්‍රදායිකව ඉදිරිපත් කරන චරිත කීපයක් තියෙනවා. ඒවත් අමතක කරලා ඇතැම් විට වස්කඩුවේ ශ්‍රී සුභූති නායක ස්වාමීන් වහන්සේගේ චරිත කතාව කෙටියෙන් හරි දරුවන්ට ඉදිරිපත් කරන්නට හැකියවීම ගැන දහම් පාසල් පොත් ලියාපු ස්වාමීන් වහන්සේ නමක් හැටියට. ඒ වගේම වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක මාහිමියාණන් වහන්සේ ඊටාම අල්පේච්ඡ ජීවිතයක් ගත කළ අර මුලින් සඳහන් කළ විදිහට ආමිෂ ලාභයට වඩා ධර්ම ලාභය අගය කරපු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේට ඒ පරිත්‍යාග මුදල් පරිත්‍යාග කරන්න සූදානම් වෙන වෙලාවේ මට මතකයි මේ පොතේ සඳහන් වෙනවා උන්වහන්සේ ලියපු ලියුම් තියෙනවා. ඒ ලියුම් වල සඳහන් වෙනවා මට ඒ බඳු කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මට වැඳ පුදා ගන්නට ධාතුන් වහන්සේ කීප නමක් ලබා දෙන්න කියලා. මුදලට යට වුණා නම් එහෙම ඉල්ලීමක් කරන්නේ නැහැ. ඒ වගේම උන්වහන්සේ තමන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය ඥාණය ලංකාවේ කීර්තිමත් පඬිවරුන් ලෝකයට හඳුන්වා දෙන්න උන්වහන්සේගේම චරිතයෙන් හඳුන්වා දෙන්න පෙරමුණ අරගෙන ක්‍රියා කළා. වෙනත් කෙනෙක් නැති නිසා තමයි උන්වහන්සේට ආරාධනාව කෙරෙන්නේ. ඒක ජාතික වශයෙන් අගය කළ යුතු චරිතයක් උන්වහන්සේගේ චරිතය. ජාතික වශයෙන් අගය කළ යුතු චරිතයක්. ඒක පන්සලකින් නෙවෙයි, ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි. ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ ජාතියම එකතු වෙලා අගය කළ යුතු චරිතයක් වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක මාහිමියන් වහන්සේගේ චරිතය. ඒ වගේම වටිනවා අපේ සංඝ සභාවේ වර්තමාන උපසභාපති ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංගමේ සභාවේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ ස්වාමින් වහන්සේ ඇතුළේ සංඝ පරපුර. ඒ වටින්නේ ඇයි? මේ ධාතුන් වහන්සේලා මෙච්චර කාලයක් සුරක්ෂිතව තබාගෙන වැඳ පුදාගෙන තබා ගැනීම. සඳහිරු සෑයට වේවා වෙනත් සෑයකට වේවා පරිත්‍යාග කරන්න පුළුවන් උනේ ආරක්ෂා කරගත්ත නිසා. මේ ධාතුන් වහන්සේ ආරක්ෂා කරගෙන අවශ්‍ය තැනට පමණක් පරිත්‍යාග කරමින් අනිත් අයට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසමින් මේ කරන සේවය බෙහෙවින්ම අගය කරන්න විශේෂයෙන් අපි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව ඒ වගේම ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී සංඝ සභාව උන්වහන්සේ ඇතුළේ සංඝ පරපුරේ සේවාව බෙහෙවින්ම අගය කරනවා. ඊළඟට අපට මේක ඉගෙන ගන්න දෙයක්ත් තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ පුංචි කොටසක් හරි අරගෙන රිදී කරඬුවල රත්තරන් කරඬුවල තවාගෙන මුතු කුඩ සේසත් ඇතුව පෙරහැරින් වැඩමවන්නේ උන්වහන්සේගේ ශරීරයට සැලකීමක් හැටියට නෙවෙයි. ඒ ශරීරය තුල ක්‍රියාත්මක ගුණ ශරීරයටයි. මේක අපේ සමාජයට දෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ පුංචි ධාතු කොටසකට හරි වන්දනා කරන්නේ අපි වැඩමවන්නේ උන්වහන්සේගේ ගුණ ශරීරය අගය කරගෙන. ඒ වගේම තමයි අපිත් අපේ චරිතය හදාගත්තොත් හැම පැත්තෙම අගය කරන කෙනෙක් බවට පත් වෙයි කියන එක වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක මාහිමියන් වහන්සේගේ චරිතයකට හොඳම උදාහරණයක් කියන එක පමණක් මම මතක් කරමින් මේ පොත පිළිබඳව ඒ පිළිබඳ ඇගයීම් කතාවක් විශේෂ අනුශාසනාවක් මම හිතන්නේ කෙරෙනවා. ඒ නිසා මම ඊට වඩා මගේ අනුශාසනාව දික් කරන්නේ නැහැ. මේ සහභාගී වෙච්ච මහානායක මාහිමියන් වහන්සේලාට සහ ශ්‍රීමත් ජනාධිපතිතුමන් ඇතුළු මැති ඇමතිවරුන්ට තානාපතිවරුන්ට සියලු දෙනාට ඔබ හැමතෙම තෙරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් මගේ අනුශාසනාව නිමාවටපත් කරනවා. Thank you for your Anushasana, Provincial Supreme Patriarch of Sri Amarapura Mahanikaya of Sri Lanka, Sahitya Shuri, Most Venerable Gantune Assaji Mahanayaka Thero. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ වැඩ බලන උත්තරීතර මහානායක සාහිත්‍ය ශූරී අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී මහානාහිමිපාණන් වහන්සේට අපි වන්දනාත්මක නමස්කාරය. ග්‍රන්ථය පිළිගැන්වීමේ පළමු අදියර ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. ඒ සඳහා ග්‍රන්ථය සම්පාදකට අප ඉතාම ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටිනවා W.A. පත්මින් සමීර මහතාට. එතුමන්ගේ සුරතින් වේදිකාවේ සිටින මහානාහිමිවරුන් වහන්සේට මේ ග්‍රන්ථය පළමුවෙන්ම පිළිගැන්වීම සිදුවනවා ඇතේ. We are now witnessing the offering of the book by the compiler,
Mr. W.A. Padmin Samira, the compiler of the book Chronicles of Kapilavastu Relics, and Most Venerable Rajaguru Waskadwe Sri Subhuti Mahanayaka Thero. එවගේම ඉන් අනතුරුව අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ නාහිමිපාණන් වහන්සේගේ සුරතින් මේ සම්බාධකට පිදෙන සමරු තිලිනය සූදානම්ව තිබෙනවා. Now the compiler of the book Chronicles of Kapilavastu Relics and Most Venerable Rajaguru Venerable Rajaguru Waskadwe Sri Subhuti Mahanayaka Thero is being presented with a token of appreciation. පද්මින් සමීර මහතා ශාස්ත්‍රවේදී සද්ධර්මාචාර්ය බුද්ධ ධර්මය ඩිප්ලෝමා මෙවැනි බොහෝ විෂයන් පිළිබඳ මනා දැනුමකින් හෙබි චරිතයක්. බොහොම පින් ඔබට. දැන් අපේ රටේ පළමු පුරවැසියාට මේ ග්‍රන්ථය පිළිගැන්වීමයි සිදුවන්නේ. ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව වේදිකාවට අසලට කැඳවාගෙන ඒමට ඉතාම ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටිනවා අජිතාද සොයිසා මහතාට අමරපුර මහානිකායේ සභාවේ ගරු සභාපතිතුමන්ට. It's now time to present the book to the President of Democratic Socialist Republic of Sri Lanka, His Excellency Gotabaya Rajapaksa. මිට සමගාමීව සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින ධාතු මංජුසාවේ අනුරු සමරු තිලිනයක් එවැගේම සියම් පිරිත් පොත් වහන්සේ නමක් පිළිගැන්වීමත් ගරු ජනාධිපතිතුමාට සිදුවනවා ඇති. ඉන් අනතුරුව අපි ජනාධිපතිතුමන්ට ඇරයුම් කර සිටිනවා විහාරස්ථ වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කරගන්නට. We are now witnessing the website. සර්වඥ ධාතුන් වහන්සේලා ඔස්සේ ඉන්දු ශ්‍රී ලංකා සැබැඳියාව තවත් තීව්‍ර වනවා. ඒ අනුව මේ සභාව ආමන්ත්‍රණය කරන්නට ඉතාම ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටිනවා ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමන්ට එතුමන්ව වේදිකාවට කැඳවාගෙන එන්නට ආචාර්ය දමින්ද පෝරගේ මහතාට ඇරයුම් කරනවා. It's now time to hear from His Excellency Sri Gopal Bagle, the High Commissioner of India to Sri Lanka. To give a small introduction about him, prior to his current assignment as High Commissioner of India to Sri Lanka, His Excellency Gopal Bagle was serving as Joint Secretary in Prime Minister's Office in India since 2017. In a distinguished career spanning nearly 3 decades in the Indian Foreign Service, His Excellency Gopal Bagle has served in various capacities in the Ministry of External Affairs, including as the official spokesperson of the Ministry, Joint Secretary External Publicity Division, Joint Secretary Pakistan, Afghanistan, Iran Division, Joint Secretary States Division between the years 2014 to 2017, and as Director of External Affairs Minister's Office, Director Pakistan, Afghanistan, Iran Division, Director External Publicity Division between 2008 to 2011, and also as Director United Nations Economic and Social Division, and as Deputy Secretary Central Europe Division between 2002 to 2005. An officer of the 1992 batch of the Indian Foreign Service, His Excellency Gopal Bagle also served as Deputy High Commissioner of India to Pakistan during the period of 2011 to 2014. And as Counselor in charge of Press, Information and Culture in Embassy of India and Nepal.
His Excellency Gopal Bagle began his diplomatic career in the Embassy of India, Ukraine as third secretary during the period of 1994 to 1996. Thereafter, he served in the Embassy of India, Russia as second secretary during the period of 1996 and 1999 and as first secretary during the period of 1999 to 2002 in High Commission of India, London, UK. He has obtained his Masters of Science in Chemistry and he speaks Hindi, Urdu, Sanskrit, English, Ukrainian, Russian and Nepali languages. And it's with his support, ladies and gentlemen, today this event is being a success because of a full sponsorship of the Indian High Commission of Sri Lanka. And now I warmly welcome the Indian High Commission of Sri Lanka, His Excellency Gopal Bagle. अतिपूजनीय महानायक हिमवरुणी, अतिपूजनीय श्री महिंदा वंश महानायक हिमियनी, अनेकुत संभावनीय आगमिक नायकयनी, श्रीलंका जनाधिपति अतिगरु गोटाभाय राजपक्ष मेती तुमनी, श्रीलंका विदेश एमति फॉरेन मिनिस्टर दिनेश गुणवर्धने मेती तुमनी, अतिगरु संभावनीय अमुत्तनी सहोदर सहोदरियनी आयुबोवान नमस्कार. අද දින මේමා ග්‍රන්ථය දෝරට වේඩිමේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම මට මහත් ගෞරවයක්. මේමා ग्रंथය भारतीय पिपरवा स्थानीयेन हुमु वू पूजनीय सर्वज्ञ धातुन वහන්සේලා පිළිබඳ ඉගෙනවීම ලෝකයට ලබා දෙනු ඒත. ඒ වගේම अतिपूजनीय राजगुरु वास्काडुवे श्री सुभूति महानायक थेरो पिलिबंद उपहारया कलेस मेमा ग्रंथय दोरट वडिनवा मेमा कृतिय दोरट वडिमा अप डोराटम सुवेशिष अवस्थावक क्रिस्तु पूर्व तुनवन सियावा सेदी महिंदा महारहतन वहनसे बुदुदहम रगने अनुराधापुरियट वेडेमा किरीमत समग श्रीलंकावट बुद्धदहमे आगमनय सनितुहान वुना ऐतेन पटन बुद्धदहम अपदेरट एकाटेक करण पोदु हुयक वी थिबेनवा श्रीलंकीय जनतावट आशीर्वाद लबादीम संदहा पूजनीय कपिलवस्तु धातून वहनसेला नैवत वरक भारतीय सिट श्रीलंकावट वेडम करवन बव माँ में पूजनीय सह संभावनीय सभावट देनुम दीमट कैमति कुशीनगर गुवंतो टुपल वेत्त प्रथम जात्यांतर गुवन यानय एकमनी लंगावनु एथेई अपि अपेक्षा करनवा भारतीय सह श्रीलंकावातर बौद्ध संबंधता वडा शक्तिमत किरीमा संदहा अग्रामात्य श्री नरेंद्र मोदी में तुमा अमेरिकानु डॉलर मिलियन पहालवक प्रदानयक प्रकाशियत पथ करते बिनवा में यटते व्याप्रतिन क्रियात्मक किरीमट अप महासंघ रत्नय सह श्रीलंका राज्य समग कटयुत करमिन सिटिना बव माँ सतुतिन देनुम देनेवा अतिपूजनीय महाहिमियानन वहनसेलाट सह श्रीलंका जनाधिपति अतिगरु गोटाभय राजपक्षा मेतितुमाट सह श्रीलंका फॉरेन मिनिस्टर अतिगरु दिनेश गुणवर्धने मेतितुमाट मागे गौरवनीय स्तुतीय पुदकर सेहनवा सियलु अंशवल इंदु श्रीलंका संबंधता वडा शक्तिमत किरीमट मेमा आशीर्वादय सह सहयोगिता वयमा अनागत ये दीय अपेक्षा करनवा मागे कथावे यम वर्दाक सिदु उनानाम समाव इल्ला सिटिनवा बहुमा स्तुति तिरुवन सरनाई
Thank you so much, His Excellency Gopal Bagle. Ladies and gentlemen, shall we give a good round of applause? We are touched because you spoke in English today. So, pardon, because you spoke in Sinhala. And we would like to add that to your list of languages as well. And I would like to invite once again the High Commissioner of India to Sri Lanka, His Excellency Gopal Bagle, to accept the presentation of the book by the Mahanayaka Thero on stage. ඉන්දිය මහ කොමසාරිස්තුමන්ට ග්‍රන්ථය පිළිගැන්වීමයි මේ ළඟට සිදුවන්නේ. ඉන්දිය රජයෙන් මේ සඳහා ලැබුණු සුවිශේෂී අනුග්‍රාහක දායකත්වය වෙනුවනුත් අපි මේ මොහොතේදී එතුමන්ට ගෞරවනීය ස්තුතිය පිරිනමා සිටිනවා. ඒ වගේම ධාතු මංජුසාවේ අනුරුවක්, ඒ වගේම ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තන පිටපතකුත් අප ඉන්දිය මහ කොමසාරිස්වරයා වෙත අප මහානාහිමිපාණන් වහන්සේගේ සුරතින් පිළිගන්වන මොහොත. Once again, thank you so much for the presence of the High Commissioner of India to Sri Lanka, His Excellency Gopal Bagle. And now it's also time to present the book to the Ambassador of Myanmar this evening, His Excellency Hantu. I would like to invite you on stage to accept the Chronicles of Kapila Vastu Relics and Most Venerable Rajaguru Vaskadwe Sri Subhuti Mahanayaka Thero by a Mahanayaka Thero on stage. Myanmar Thanapati Hantu Mahatata ග්‍රන්ථය පිළිගැන්වීමයි මීළඟට සිදුවන්නේ. එතුමන්ම වේදිකාවට කැඳවාගෙන එන්ට ආචාර්ය දමින්ද පෝරගේ මහතාට ඇරයුම් කර සිටිනවා. අතිපූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ නාහිමිපාණන් වහන්සේගේ සුරතින් එතුමන්ටත් ග්‍රන්ථය එවැගේම මේ ධාතු මංජුසාවේ අනුරුවක් පිළිගන්වන මොහොතේ වගේම ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තන කෘතියක්ද පිළිගැන්වීම සිදුවනවා ඇති. මිට සමගාමීව අපේ ආරාධනය පිළිගෙන සපමෙනි මැති ඇමතිවරුන්ට මේ ග්‍රන්ථය පිළිගන්වනවා ඇති. අප මීළඟට මේ ග්‍රන්ථය පිළිබඳ කෙටි විචාරයක් සිදු කිරීම සඳහා ඉංග්‍රීසි බසින් ඉතාම ගෞරවයෙන් යුතුව ඇරයුම් කර සිටිනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රත්නසිරි අරංගල මැතිතුමන්ට. Now a critique of the book will be presented in English by Senior Professor Ratnasiri Arangala of the University of Sri Jayawardhanapura, Department of Sinhala Language. Venerable Mahasangha, Your Excellency Gotabaya Rajapaksa, the President of the Democratic Socialist Republic of Sri Lanka, Honorable Ministers, Your Excellency High Commissioners and Ambassadors and other foreign delegates, Honorable Parliamentarians and other distinguished guests and invitees in the Assembly. It's a great privilege and honor for me to deliver a speech on the contribution of the great etymologist, Pawara Neruttikacharya, Most Venerable Vaskadwe Sri Subhuti Nayaka Thero, who offered his high quality achievement on the academic arena of the late 19th and early 20th centuries and the Buddhist order in Sri Lanka during that period. Indeed, it gives me a great pleasure to share some thoughts in commemorating the reception of relics of the Lord Buddha, which can be considered genuine and reliable, what is now deposited in the Vaskadwa temple and constantly honored by Buddhist world. I express my heartfelt gratitude to the Most Venerable Vaskadwe Mahinda Mahanayaka Thero and the organizing committee for inviting me for this occasion. In fact, the 19th century is an era that the whole world got its new phases in socio-cultural, academic and in the sense of modern development. The contribution made by Sri Lankan scholars, especially by
the Buddhist monks to the promotion of socio-cultural and religious enhancement of the country is well known in the academic circles in all over the globe. Among those, the contribution of Most Venerable Rajaguru Sri Subhuti Thero was honored nationally and internationally. His academic interest was highly appreciated even in his young age by the eminent high priest of the country, and hence he was invited to take part in the Buddhist Council held in 1867 in Palmadulla. To the prestige of the scholarship of Subhuti Thero, all of his works were published in the Ceylon Government Press under the recommendation of His Highness Governor of Colonial Ceylon. The noteworthy fact is that most of the British and other Europeans who came to this island as government officials during the 19th century expressed their interest in the natural, historical, archaeological and cultural fields in this island. Few of them were very keen on Buddhism and Pali language. The service and the contribution made by some scholarly monks in this period by teaching Buddhism and Pali language to those officials have been documented. The name of Venerable Subhuti Thero was on the topmost among the monks who offered this service. His teaching was distinguishable due to the deep and strong knowledge he had in English language. R.C. Childers, the founder of the Pali Text Society, Rhys Davids, the great Pali scholar, H.C.P. Bell, the first commissioner of archaeology in this island, were among the students of Venerable Subhuti Thero. Contemporary scholars such as Fausball, Max Muller, Oldenburg, Geiger and Cunningham and members of Thai royal family kept close relationship with Subhuti Thero, who was a scholar far excellent in Buddhism and Pali language, and this interaction enabled them to improve their knowledge on Buddhism and Pali language. Contemporary Western scholars sought the help and assistance of Venerable Subhuti Thero to solve the scholarly problems related to Buddhism and medium of it. The knowledge of Buddhism spread to the Occidental learned sphere through the glory of the wisdom and enlightenment offered to these scholars by Venerable Subhuti Thero, and all those scholars maintained a respectful and friendly relationship with him. As a result, the reputation and the glory of Venerable Subhuti Thero spread among the contemporary Indologists and related scholars. It shed a massive light on the island, especially on Sri Lankan Buddhism. Venerable Thero never expected any profit or return from these academic and scholarly connections. The pious and academic associations were maintained without any personal intentions and only with the view of propagation of scholastic goals. Through these connections, Venerable Subhuti Thero was able to provide a valuable monument to the Buddhism in the island and a great venerated heritage to the Buddhist world. Due to the connection with Alexander Cunningham, then Archaeological Commissioner in India, Venerable Subhuti Thero was able to obtain some relics of the Gautama Buddha, which were discovered by Indian archaeologists at that time. History and folk tradition state that the left tooth relic of the Buddha and several other bodily remains were placed as offerings in several places on the island. But if there are any genuine and authentic sacred remains that have been invented through formal archaeological excavations in present day, it is a great gift received in recognition of the scholarly service and the voluntary delivery in Dhamma, Nissarana Adhyasi Dharmadana, by Venerable Subhuti Thero. Even today, the treasure is revered and venerably offered in well-respected manner at the Rajaguru Sri Subhuti Mahavihara in Vaskaduwa, giving the serene and emotion of the fires to the Buddhist world. Ladies and gentlemen, Venerable Subhuti Thero received this gift from Mr. William Peppe, who excavated an ancient stupa in Piprava region of India. Peppe's excavation can be introduced as an exploration that changed a chapter of the world history. Mr. Peppe, as an engineer and draftsman, has historically as well as scientifically documented the fact that his survey and excavation explored and formally documented and reliably substantiated by photographs and illustrations where necessary. As all of you know, of all the world religious leaders, only Siddhartha Gautama Buddha has so far been able to find
find definite historical information about his life story and with the contemporary sites. Mr. Feffe's excavation and exploration also agrees with the Buddhist canonical facts about the legend of Buddha. According to Mahaparinirvana Sutra, the Sakyas of Kapilavastu built a stupa in their region after the cremation of their noble kinsman, depositing his remains. Proof of that is found in contemporary inscription on one of the forts with human remains found in Piprava stupa. It reads as Yang Salila Nidhane Buddhasa Bhagavato Sakyanan Sukiti Bhatinam Sabhaginikanan Saputa Dalanam. It means these relics belong to the glorious blessed Buddha of the rest of Sakyas. His brothers did this with their sisters and their wives. This document, which confirms the historical significance of the Buddha, proves that the ashes unearthed by Mr. Feffe are precisely the remains of the body of the Buddha. According to the Theravadi tradition, they were placed in a stupa built in Sakyas at Kapilavastu. And since this area is known Kapilavastu, it can be admitted that the ashes found were definitely bodily relics of the Lord Buddha. In this regard, scholar Vincent Smith says that these ashes are genuine and authentic. He used that words, genuine and authentic. Genuine and authentic relics of the Buddha. The ascension of some of these relics by Venerable Subhuti Thero to the island is significant as the day of King Kirtisri Meghavarna in the 4th century, when the ascension of Buddha's left-tooth relic from India took place. Also, the arrival of these relics to the island is not mere myth, but a clear and definite historical milestone. This is sure to go down in the history as a matter of special significance in the 19th century Buddhist history of the island. During this year, which marks the 104th anniversary of the demise of Venerable Subhuti Thero and his 185th birth anniversary, if the Rajguru Sri Subhuti Mahavihara in Vaskaduwa, where the sacred relics be present in, would also be named as a cultural symbol of the island and a possible Buddhist heritage center like the sacred Bodhi tree, Jayasri Mahabodhiya, and the Temple of Tooth relics, it will definitely be a historic decision. It will undoubtedly be a golden event in the history of the island. I strongly believe that this is the proper way that we should be grateful to Venerable Rajaguru Vaskaduwa Subhuti Thero for his eternal worth of remembrance. In addition, the re-inheriting of the great scholarly texts gifted by Venerable Subhuti Thero to the nation would definitely be an honor and a real veneration to him, and at the same time it would certainly be a great cultural service to the country. Thank you very much for listening to me. Thank you so much, Professor Ratnasiri Arangala, for presenting a critique on the book in English. අපට ඊටම තව කෙටි වේලාවක් පමණයි මේ උත්සව සභාවේ කටයුතු හමාර කරන්නට ඉතිරිව තිබෙන්නේ. ග්‍රන්ථය පිළිබඳ කෙටි ආශිර්වාදාත්මක අනුශාසනාව සිදු කිරීම සඳහා කෝට්ටේ ශ්‍රී කල්යාණී සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමිපාණන් වහන්සේට ආරාධනා කර සිටිනවා. අතිපූජනීය ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී මාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අතිපූජ්‍ය මහානායක දූරන්දර මකුලෑවේ ශ්‍රී විමල මහානායක මාහිමියන් වහන්සේ අමරපුර සිරි සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක දූරන්දර අතිපූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහානායක මාහිමියන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රීමත්
ජනාධිපතිතුමනි, විදේශ කටයුතු ගරු අමාත්‍යතුමනි, Mr. Gopal Bagle, the High Commission of India, and Mr. Hantu, Ambassador of Myanmar. Actually, they are very close friend of myself. Nice to see you. මේ අවස්ථාවට සහභාගී වන මැති ඇමතිතුමන්ලා, හිටපු කතානායකතුමන් ඇතුළු වාසනාවන්ත පින්වත්නි. අපි අද මේ කතා කරන මාතෘකාව පිළිබඳ මේ වන විට කරුණු කාරණා බොහෝ සෙයින් මේ සභාවට පැහැදිලි වුණා. ඒ නිසා මම නොකියවිච්ච කරුණු කීපයක් කෙටියෙන් සඳහන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඉතා සුළු වේලාවක් තුල. වස්කඩුවේ මහින්ද වංශ මහානායක හාමුදුරුවෝ වැඩ සිටියේ 1835 ඉඳලා 1917 වෙනකම්. උන්වහන්සේ අවුරුදු 82ක් වැඩ සිටියේ හාමුදුරුවෝ නමක්. උන්වහන්සේගේ ගුරුවරු වුණේ වස්කඩුවේ කන්දේ විහාරයේ විහාරාධිපතිව සිටි අතිපූජ්‍ය වස්කඩුවේ සරණපාල සීලක්ඛන්ද නායක හාමුදුරුවෝ. උන්වහන්සේගේ ඇසුරෙන් අධ්‍යාපනය ලැබපු සුභූති නායක හාමුදුරුවෝ වැඩිදුර අධ්‍යාපනය සඳහා පැල්මඩුල්ල පුරාණ විහාරස්ථානයේ වැඩ සිටිය ඉන්දුරුවේ සුමංගල හාමුදුරුවෝ ළඟට ඉදිරිපත් කළා. උන්වහන්සේගෙන් අධ්‍යාපනය ලැබලා අනතුරුව කොළඹට වැඩම කරලා විශේෂයෙන් සංස්කෘත භාෂාව පිළිබඳ අධ්‍යාපනය බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමන් ආශ්‍රයෙන් උන්වහන්සේ ලබා ගත්තා. උන්වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ සුදුසුකම් ලැබපු භික්ෂුවක් හැටියට ශාසනික වශයෙන් උන්වහන්සේගේ වැදගත්ම කර්තව්‍යයක් හැටියට මම දකිනවා ඒ යුගයේ පැල්මඩුල්ලේ පැවති ධර්ම සංගායනාවේ. ඒ යුගයේ හිටපු ඒ සංගායනාවට සහභාගී වූ අඩුම වයසේ භික්ෂුන් වහන්සේ හැටියට රට පිළිගත් උගතෙක් හැටියට උන්වහන්සේව එම සංගායනාවේ යම්කිසි තැනකට පමුණවනු ලැබුවා. ඒ නිසා මම හිතනවා උන්වහන්සේ යුගයේ හිටපු ශ්‍රේෂ්ඨ උගත් මහ යතිවරයන් වහන්සේ නමක් හැටියට. අපේ සුභූති මහානායක හාමුදුරුවෝ උන්වහන්සේගේ ජීවිතේ කරපු විශේෂතා අතර උන්වහන්සේගේ ශාස්ත්‍රීයකරණේ ග්‍රන්ථ කීපයක් විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. අභිධාන පදීපිකා කියන පොත, නාම මාලා කියන පොත, අභිධාන පදීපිකා ටීකා සුචි කියන පොත, ඒ වගේම ඔය අද මුද්‍රණය වෙලා තියෙන සියම් පිරිත් පොත කියන මේ ග්‍රන්ථ උන්වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ රචනා කරපු සුවිශේෂ ගණේ ග්‍රන්ථ. මේ අතර මම දකිනවා මේ නාම මාලා කියන ග්‍රන්ථය සුවිශේෂී ග්‍රන්ථයක්. මම අපේ වස්කඩුවේ මහානායක හාමුදුරන්ට නිතර කියන කාරණයක් තමයි මේ පොත නැවත මුද්‍රණය කරන්න ඕනේ වරින් වර කියලා. පාලි භාෂාව පිළිබඳව මෑත ඉතිහාසයේ පරේෂණාත්මක ලියපු ග්‍රන්ථ අතර සුවිශේෂී ග්‍රන්ථයක් තමයි නාමමාලා කියන මේ ග්‍රන්ථය. මම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් හැටියට පාලි භාෂාව ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට කියනවා මේ පොතේ ෆෝවර්ඩ් එක මේ හැඳින්වීම බැලුවත් ඇති කියලා. හැඳින්වීම බැලුවත් ඇති කියලා. දැන් අද පාලි භාෂාව ඉගෙන ගන්න පිරිසට තියෙනවා විශේෂ ශාස්ත්‍රයක් තියෙනවා හිස්ටොරිකල් පාලි ග්‍රැමර් කියලා. මේ හිස්ටොරිකල් පාලි ග්‍රැමර් කියන්නේ පාලි භාෂාව ඓතිහාසිකව විකාශනය වෙලා ආපු විදිහ භාෂාවක් හැටියට උගන්වන පාඨමාලාව. මේ පාඨමාලාවට අදාළව කවුරු හරි පරිශන කරනවා නම් අපේ වස්කඩුවේ මහානායක හාමුදුරුවන්ගේ නාමමාලා පොත ඊටාම වැදගත් ග්‍රන්ථයක්. ඒ නිසා වස්කඩුවේ මහානායක හාමුදුරුවෝ පාලි භාෂාවට
සුවිශේෂී සේවාවක් සිද්ධ කළ මහානායක හාමුදුරන් වහන්සේ නමක්. ඒකම අපි කතා කරනවා බෞද්ධ පුනර්ජීවනය පිළිබඳව අපි කතා කරනකොට පානදුරා වාදය පිළිබඳව. පානදුරා වාදයේදී මිගෙට්ටු අත්තේ ගුණානන්ද හාමුදුරුවන්ට ධර්ම කරුණු කියලා දීපු. ඒ සඳහා දායකත්වයක් ලබා දීපු. උන්වහන්සේට ඕන කරන කරුණු ගොනු කරලා දීපු හාමුදුරුව කෙනෙක් හැටියට වස්කඩුවේ ශ්‍රී සුභූති නායක හාමුදුරුව ඉතිහාසගත වෙනවා. ඊළඟට උන්වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ වැදගත්ම සාධකයක් වන්නේ උන්වහන්සේ ජාත්‍යන්තරව පිළිගත් භික්ෂුන් වහන්සේ නමක් වීමයි. උන්වහන්සේ සමග මහාචාර්ය චිල්ඩර්ස්, මහාචාර්ය පවුස්බෝල්, මහාචාර්ය රීස් ඩේවිඩ්ස්, රිචඩ් මොරිස්, හියු නෙවිල්, ඕල්ඩන්බර්ග්, මැක්ස් මුලර්, ඇලෙක්සැන්ඩර් කනිම්හැම් වැනි පඬිවරු නිතර උන්වහන්සේ වැසුරු කළා. උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ වැසුරු කළේ උන්වහන්සේ හොයාගෙන ගිහිල්ලා නෙවෙයි. ඒ අය ළඟට ගිහිල්ලා ඉගෙනගෙන නෙවෙයි. මේ උගත් උන්වහන්සේට සම්බන්ධ වුණේ ලංකාව ගත්තාම ලංකාව තේරවාදී බෞද්ධ රටක්. මේ බෞද්ධ රටේ පාලි බුදුදහම හොඳට තියෙනවා කියලා ඒ අය දන්නවා. ඒ නිසා පාලි භාෂාවෙන් යමක් ඉගෙන ගන්න තියෙනවා නම් බුදුදහම පිළිබඳ යමක් ඉගෙන ගන්න තියෙනවා නම් ලංකාවේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා අතර වටිනාම භික්ෂුවක් හැටියට වස්කඩුවේ සුභූති මහානායක හාමුදුරුවන්ව හඳුනගෙන එතුමන්ලා ඒ කාලේ විවිධ ගනුදෙනු වස්කඩුවේ සුභූති නායක හාමුදුරුවොත් එක්ක සිද්ධ කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් අද වගේ නෙවෙයි ඒ කාලේ ජනසන්නිවේදන මාධ්‍ය අතින් ගත්තත් ගමන් බිමන් ගත්තත් ඒවා බොහොම දුර්වල අවධියක තිබිච්ච යුගයේ වස්කඩුවේ මහානායක හාමුදුරුවෝ මේ කියන සම්බන්ධතා ගොඩනගාගෙන ලෝක ප්‍රකට උගුඳුන් සමග මේ කාර්යය නිරත වීම අතිශයින්ම දුර්ලභ ක්‍රියාවක් හැටියට මම දකිනවා. උන්වහන්සේ සියම් රට, කාම්බෝජය, බුරුමය, චීනය, ජපානය, ඉන්දියාව, එංගලන්තය, ඇමරිකාව වගේ රටවල් සමග සම්බන්ධතා ගොඩනගාගෙන ඔවුන්ගේ උගතුන්ගේ ඇසුරේ ලංකාවේ එකල වැඩ හිටිය සුවිශේෂී ගණයේ භික්ෂුන් වහන්සේ නමක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. මේ පොතේ මාතෘකා දෙකක් තියෙනවා. එකක් කපිලවස්තුපුර සරුවඥ ධාතු පුරාණය හා වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි කියලා. කපිලවස්තුපුර සරුවඥ ධාතුන් වහන්සේ ලබා ගැනීම පිළිබඳ පුවත දැන් මෙතන කියුණා. භික්ෂුවක් හැටියට ඒ භික්ෂුන් වහන්සේට තියෙන වටිනාම වස්තුව ඇත්ත වශයෙන්ම කියනවා නම් සර්වඥ ධාතුන් වහන්සේ කියලා මම විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයෙකු හැටියට බුදුරජාණන් වහන්සේ හා සමාන සර්වඥ ධාතුන් වහන්සේ නමක් තමන්ගේ සන්තකයට ගන්න පුළුවන් නම් ඒ සන්තකේ වැඩ ඉන්න පුළුවන් නම් ඒට වැඳුම් පිදුම් කරන්න ලැබෙනවා නම් භික්ෂුවකට ඊට වඩා භාග්යක් නැහැ. ඒ නිසා ඒ පරමාර්ථයෙන් උන්වහන්සේ ඊටාම ශාස්ත්‍රීයව උපක්‍රමශීලීව ඒ වගේම ධර්ම විනයානුකූලව කටයුතු කරලා ඒ කාර්ය සිද්ධ කරගත් ආකාරය මේ පොතේ ඊටාම මැනවින් ඓතිහාසිකව විවරණය කරලා තියෙනවා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් නිකම් ප්‍රබන්ධයක්ද කියලා. එහෙම කියන්න බෑ. මේ පොතේ තියෙන සියලු තොරතුරු ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් වෙලා තියෙන ලියකියවිලි වලින් සහ වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ තියෙන ලියකියවිලි වලින් මනාව පැහැදිලි වෙනවා. ඒ නිසා මේක ඓතිහාසිකයි කියන්නේ මේකයි. එදා පටන් මේ දක්වා දැන් ධාතුන් වහන්සේලා බුද්ධ සම්බුද්ධ පරිනිර්වාණයේ ඉඳලා ඒ දක්වා ඒ තැන්පත් කරපු ආකාරය බුදුහාමුදුරන්ගේ ඥාතීන්ට දීපු ධාතුන් තැන්පත් කර තිබූ විදිහ ඒ ධාතු කරඬුවේ සඳහන් වෙනවා. ඒ ධාතු කරඬුව ලබාගෙන ඒ ඔස්සේ කපිලවස්තුපුර ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කරවීම දක්වා ඒ පුවත අකුරක් නෑර සියල්ලම එකතු කරලා තියෙනවා මේ පොතේ. ඒ නිසා මේක හරිම වටිනා සිද්ධියක්. එක අතකට මේක කොහොම වුණාද කියලා හිතා ගන්න බෑ.
අවුරුදු 200කට ආසන්න කාලයක් ඊටාම ශාස්ත්‍රීය විදිහට මේක රැකී තිබීම, මේ ආරක්ෂා වී තිබීම අපේ රටට අභිමානයක්. අපේ රටේ ඉතිහාසයට අභිමානයක්. අර අපේ ගන්තුනේ මහානායක හාමුදුරුවෝ කිව්වා වගේ දැන් බුදුහාමුදුරන්ගේ බුද්ධ භූමිය සැකයට භාජනය කරන යුගයක බුදුහාමුදුරන්ගේ බුද්ධ භූමිය පිළිබඳ ඓතිහාසික තොරතුරු පදනම් කරගෙන ඒ ඔස්සේ අපේ රටේ මේ තරම් වටිනා වස්තුන් තියෙනවා කියලා කියාපාන්න මේ කදිම සාධකයක් කියලා මම විශ්වාස කරනවා. සුභූති මාහිමියන් වහන්සේගේ මේ චරිතේ පැති දෙක, එකක් තමයි උන්වහන්සේ ඊටාම වටිනා සර්වඥ ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ සමග වැඩ හිටියා. ඊළඟට උන්වහන්සේ ශාස්ත්‍රීය වශයෙන් උන්වහන්සේ ලොකු සේවාවක් කරන ගමන් උන්වහන්සේගේ ඉදිරි කාලය උන්වහන්සේ වෙනත් උගතුන් සමග කටයුතු කිරීමෙන් ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගැනීමෙන් ක්‍රියා කළා. මේ සියලු තොරතුරු ඔස්සේ මම එක කාරණයක් කියලා මගේ අනුශාසනාව સમાપ્ત කරනවා. මේ 19 වෙනි සියවසේ සහ 20 වෙනි සියවසේ වැඩ සිටිය හාමුදුරුවෝ කෙනෙකුගේ කාර්යභාරය. ඒකයි මෙතන අපි අවධාරණය කරගන්න ඕනේ. 19 වෙනි සියවසේ 20 වෙනි සියවසේ මුල් භාගයේ වැඩ සිටිය මේ හාමුදුරුවෝ උන්වහන්සේගේ කාර්යභාරය ඉෂ්ට කළ ආකාරය අතිශයින්ම වටිනා කාර්යභාරයක් කියලා මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ. අද නූතන sannivedanayen ඉහළම තැනක ඉන්න, ගමනාගමනයෙන් ඉහළම තැනක ඉන්න, විවිධ මාධ්‍ය ඔස්සේ බොහොම ඉහළ තැනක ඉන්න නූතන භික්ෂුවගේ කාර්යභාරය මේට සම කරන්න ගියොත් අපි කොතැනද ඉන්නේ කියන කාරණය මම හිතන්නේ අපි ලැජ්ජ නැතුව කතා කරන්න ඕනේ. අපේ කාර්යභාරය අපි ඉෂ්ට කරනවද කියන කාරණය. අද භික්ෂුන් වහන්සේලා ජාත්‍යන්තරේ දිනා ගන්න හදන්නේ. ජාත්‍යන්තරයට නමක් හදාගන්නේ ජාත්‍යන්තරයට විරුද්ධ වෙලා. මෙතන අපේ විදේශ අමාත්‍යතුමත් ඉන්නවා. ජාත්‍යන්තරයට විරුද්ධ වෙලා තමයි භික්ෂුන් වහන්සේලා ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගන්න හදන්නේ. නමුත් අපි හිතන්න ඕන කරන දෙයක් තියෙනවා. ඒ තමයි භික්ෂුන් වහන්සේලාගේ වගකීම. ඒ තමයි ශාස්ත්‍රීය වගකීම. ධර්ම විනය අනුකූල තමන්ට අයිති තමන්ගේ වැඩේ පිළිබඳ වගකීම හරි හැටි ඉටු කරනවා නම් උන්වහන්සේලාට මේ රට පමණක් නෙවෙයි ලෝකෙම ජය ගන්න පුළුවන් කියන එකයි මේකෙන් පැහැදිලි කරන්නේ. වස්කඩුවේ සුභූති නායක හාමුදුරුවෝ පෑනෙන් තමයි ලෝකෙ දිනුවේ. අද අපි ලෝකෙ දිනන්න යන්නේ අපේ මහා කටවර භාෂාවෙන්. අපි අනිත් ජාතීන් අනිත් ලෝකේ රටවල් පිළිබඳව අවඥා සහගතව කතා කරමින්. ඒකෙන් අදහස් කරන්නේ ලෝකේ අනිත් රටවල් වලට අපි යට වෙන්න ඕනයි කියන එක. අනිත් රටවල් වල කියන දේවල් පිළිබඳව අපි ගණන් ගන්න ඕනේ නැහැ කියන එක. එහෙම නෙවෙයි. මෙතන තියෙන කාරණය භික්ෂූන් වහන්සේලා හැටියට අපිට තියෙන ලොකු වගකීමක් අපේ අනන්‍යතාවය රැකගත යුතු ආකාරය. වස්කඩුවේ සුභූති නායක හාමුදුරුවෝ අනන්‍යතාවය රැකගත්තේ සිල්වත්කමින්, ගුණවත්කමින්, උගත්කමින්, ශ්‍රේෂ්ඨත්වයෙන්. ඒ නිසා අපි අද හිතන්න ඕන කරන දේ තමයි අපේ වගකීම ශාස්ත්‍රීයව ලෝකයට යන්න පුළුවන් ඒ හැකියාව තියෙන භික්ෂුන් වහන්සේලා අපි අතර ඉන්නවා. අපි හැමදේටම කතා කරලා, අවිචාරත්ව කතා කරලා, ඒ වගේම නොවිසවා බලා කතා කරලා අපේ ඇත්ත වශයෙන්ම භික්ෂුන් වහන්සේලා හැටියට අපේ ඇතැම් දුර්වලතා ප්‍රදර්ශනය කරනවා කියන එක මම සඳහන් කරන්න ඕනේ. මේ ළඟදී මා හමුවෙන් ආවා ඇමරිකන් තානාපතිනිය. එතුමිය කිව්වා අපි කරන හැම දෙම මම මේ කියන්නේ මේ වරදවා හිතන්න එපා මේ ඇමරිකන් තානාපතියට එකඟ වෙනවා කියලා මම මුලින්ම කියන්න කැමතියි. එතුමිය කියපු කතාව අපි මේ රටට උදව් කළත්, අපි මේ රටට ලංකාවට ආවත්, ලංකාවේ ඇවිල්ලා මොනවා කතා කරත්, ඇමරිකාවෙන් කවුරු එන්න ආවත් ලංකාවේ බොහෝ දිනෙක විරුද්ධ වෙනවා.
ඒ අතර ප්‍රධාන වශයෙන් හාමුදුරුවරු විරුද්ධ වෙනවා. හාමුදුරුවරු විරුද්ධයි අපිට. මොකද්ද මේකට හේතුව? ඉතින් අපිට උත්තර නැහැ. එතුමිය සඳහන් කරනවා මගේ රටේ ඇමරිකාවේ ලංකාවේ හාමුදුරුවරු ගිහිල්ලා පන්සල් 82ක් හදලා තියෙනවා. ලංකාවේ හාමුදුරුවරු ගිහිල්ලා ලංකාවේ ඇයට විතරක් නෙවෙයි සුද්දන්ට තමයි වැඩියෙන් බුද්ධ ආගම උගන්වන්නේ, භාවනාව උගන්වන්නේ. ලංකාවෙන් ගිය මිනිස්සු ලක්ෂ ගාණක් අපේ රටේ ඉන්නවා. ඔබලා වගේ, ඕගොල්ලෝ වගේ අපිත් හිතුවනම් අද ඇමරිකාවේ එක භික්ෂුන් වහන්සේ නමක්වත් නැහැ. සුදු අය, සුදු ජාතිකයෝ බුද්ධ ආගම අදහන්නේ නැහැ. මෙන්න දීපු ප්‍රකාශය. නමුත් අපි මේ රටේ එක පල්ලියක්වත් හදලා නැහැ සුදු ඇවිල්ලා. අපි යම් උදව් කරන්න ආවත් අපිට ගරහනවා ලංකාව කියලා. මට කට උත්තර නැති වුණා. මේක හිතන්න ඕන කරන දෙයක්. මම මේ කිව්වේ ඒ පැත්ත ගත්තත් නෙවෙයි මේ පැත්ත ගත්තත් නෙවෙයි. එංගලන්තේ තියෙනවා පන්සල් 22ක් ලංකාවේ හාමුදුරුවරු සුදු රටේ. එතකොට අපි මෙහි විදේශයන් සමග අවිචාරාත්මක ගනුදෙනු කරනවා නම්, කතා කරනවා නම් අපේ රටට තියෙන, අපිට තියෙන භික්ෂුත්වයට තියෙන වටිනාකම මොකක්ද කියලා මම සඳහන් කරන්න කැමතියි. ඉතින් මට දැනුම් දෙනවා කතාව අවසන් කරන්න කියලාත්. මං හිතන්නේ කතාව දිග වැඩි වුණා. කතාව වැරදුනද දන්නෙත් නෑ. මේ ගැන හිතන්න කියලා මම කරුණාවෙන් සිහිපත් කරනවා. ඒකට මේ භික්ෂුන් වහන්සේගේ තියෙන ජාතිකත්වය, භික්ෂුවගේ සේවය, වටිනාකම, නිර්භීතකම, ඍජුපටිපන්නකම ඒවා එහෙම්මම අපේ තියෙනවා. වස්කඩුවේ සුභූති හාමුදුරන්ගෙත් එහෙම තියෙනවා. වස්කඩුවේ සුභූති හාමුදුරුවෝ ඊට වඩා වෙනස් විදියට හිතපු නිසා තමයි උන්වහන්සේගේ ලෝකෙ පිළිගත්තේ. මේ චිල්ඩර්ස් අපේ පාලි පොත සකස් කළේ. ඉතින් මේ ගැන කියන්න ගියොත් තව බොහෝ දිග කතාවක් කියන්න තියෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. අපේ ගෞරවපූර්වක නමස්කාරය හිමි වෙනවා. කොට්ටේ ශ්‍රී කල්යාණී සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල නාහිමිපාණන් වහන්සේට අපිට ලබා දුන්නේ වැඩසටහන හමාර කරන්න පැයක කාලයක්, පැයකට වඩා ගත වී තිබෙනවා. ඉතාම ගෞරවයෙන් යුතුව ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ඇරියුම් කරනවා වේදිකාවේ වැඩ සිටින මහානාහිමිවරුන් වහන්සේලා වෙත සපිරිකර පූජා කිරීම සඳහා. ඒ වගේම මේ අතරතුරේදී ඉදිරි පෙළෙහි වැඩ සිටින මහානාහිමිවරුන් වහන්සේලා වෙත අපේ ගරු අමාත්‍යවරුන්ට හැරයුම් කර සිටිනවා සපිරිකර පූජා කිරීම සඳහා. ඒ අනුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ට කාන්තා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමන්ට ජාතික උරුම ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන්ට එවැගේම ගුදම් පහසුකම් බහලුම් අංගන වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මැතිතුමන්ට ඉතාම ගෞරවයෙන් යුතුව හැරයුම් කර සිටිනවා මහා සංඝරත්නයට පිරිකර පූජා කරන්නට ඉදිරි පෙළ අසුන්ගෙන සිටින අපිට වඩා අභිමානයක් අද දවසේදී අපේ වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහවිහාරයේ ඒ අභිමානය සමග ඒ ධාතු පුරාණය පිළිබඳව මතකාවර්ජනය කරමින් මේ විසිරී තිබුණු තොරතුරු ජනගත කිරීමේ අවස්ථාවට අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙහි සැපමිනි අපේ රටේ පළමු පුරවැසියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ඒ වගේම කෘතගුණය නම් වූ හදෙහිරැඳි මතකයන් ආවර්ජනය කරමින් ස්තුතිය පිරිනැමීම සඳහා ඊටාම මේ අවස්ථාවක් කරගන්නවා. අපි මේ උතුම් කටයුත්තට වැඩම කළ වදාළ මහානා හිමිවරු, අනුනායක හිමිවරු, මහා ලේකම් හිමිවරු, ලේකම් හිමිවරු ඇතුළු මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කර සිටිනවා. ඒ වගේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට බෙහෙවින්ම පින්. ඒ වගේම තමයි ජනාධිපති කාර්ය මණ්ඩල සමාජිකයන්ට, ඒ වගේම ඉන්දීය
මහ කොමසාරිස්තුමා ඇතුළු සියලු තානාපතිවරුන්ට එවැගේම සියලුම මැති ඇමතිවරුන්ට එවැගේම හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමන්ට සියලු රාජ්‍ය අංශ නියෝජිතයන්ට එවැගේම අමරපුර දායක සභාවේ සභාපති ඇතුළු සියලු සමාජිකයන්ට එවැගේම ධාතු ආරක්ෂක සභාවට වස්කඩුව හා කොටහේන දීපදුප්තාරාම විහාරස්ථ දායක සභාවන්ට සහ විහාරස්ථ සියලු සංවිධානවලට බෙහෙවින්ම පින් එවැගේම මේ කටයුත්තේ බොහෝ සම්බන්ධීකරණ කටයුතු කළ ආචාර්ය දමින්ද පෝරගේ මහතා ඇතුළු උත්සව සංවිධායක කමිටුවට බොහොම පින්. අපි මේ කටයුත්තේ සමාප්තිය එලෙස තබන්නටයි සූදානම් වන්නේ. ඔබ සෑම දිනාටම බොහොම පින් ඒ වගේම මහා සංඝරත්නයට ඇරයුම් කර සිටිනවා ආශිර්වාදාත්මක සත්පිරිත් දේශනාව සිදු කිරීම සඳහා. ආශිර්වාද ගාථා සජ්ජායනා කරුණාකර නැගිටලා සවන් දෙන්න වැදගෙන. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. ස්තුතියි. අපි ඒ වගේම අපේ ආරාධිතයින්ට හැම දිනාට වැරයුම් කරනවා. පුංචි තේපැන් සංග්‍රහයක් සූදානම් කර තිබෙනවා. එයත් භුක්ති විඳින හැටියට. ඒ වගේම ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මහා සංඝරත්නයේ යලිත් වතාවක් ආශිර්වාද ලබා ගන්නා මොහොත. ඒ වගේම ඔබට මතක් කර සිටිනවා මේ සුවිශේෂී ග්‍රන්ථය අද දවසේදී ඉතා සුවිශේෂී වට්ටමක් සහිතව රුපියල් 500ක මිලකට ඔබට ලබා ගැනීමේ හැකියාව පහසුකම උදා කර දී තිබෙන වගත්. With that, we have come to the closing of the book launch of Chronicles of Kapilavastu Relics and Most Venerable Rajaguru Vaskadwe Sri Subhuti Mahanayaka Theru. We are thankful to the Mahasangha for attending this ceremony and gracing this occasion, and also for the presence of President of Democratic Socialist Republic of Sri Lanka, His Excellency Gotabaya Rajapaksa, and also for the presence of the High Commissioners of India and Myanmar to Sri Lanka, His Excellency Gopal Bagle and His Excellency Hantu for their presence at this occasion. And also a very big thank you to the ministers, members of parliament and all the state representatives at this occasion. And finally, to everyone who was present here today, thank you very much for gracing this occasion. Finally, to the organizing committee headed by Dr. Daminda Porage. If not for them, this occasion wouldn't have been a success. So thank you so much to everyone. And a kind reminder, refreshments and tea has been arranged outside this hall. Please enjoy before you go.